හරි මේ අලුත් පාඩම පටන් ගන්න දන්නේ මාතෘකාව වෘත්ත චරිතය. වෘත්ත චරිතය ගැන කතා කරද්දී සාමාන්‍ය අනිවාර්යෙන් MCQ එකක් එනවා. එතකොට essay වලට එන්න පුළුවන්. ඒ වගේම මේ වෘත්ත චරිතය මේ යාන්ත්‍ර විද්‍යාව පාඩමක් ඉන්නා මේක අනිත් මේ පාඩම් වලට බලපාන අවස්ථා තියෙනවා. හරි එන පටන් ගමු. වෘත්ත චරිතය ගැන කතා කරද්දී කෝණික චරිතය කියලා එකක් තියෙනවා. කෝණික චරිතය. මේ කෝණික චරිතයේ කොටස් දෙකකට කඩන්න පුළුවන් වෘත්ත චරිතය සහ භ්‍රමණ චරිතය කියලා. එතකොට වෘත්ත චරිතය කියලා කියන්නේ හරිද? බාහිර අක්ෂයක් වටා භ්‍රමණය වී කැරකීමක් ගැන. බාහිර අක්ෂයක් වටා කැරකීමක් ගැන. උදාහරණයක් විදිහට අර කුරුම්බැටි මෙෂිම කියන්නේ. ඒක බලන්න. දැන් මේ තියෙන්නේ අපි හිතමු ඇඟිල්ලක් කියලා. මේ ඇඟිල්ලට එක දාගෙන ඔහොම කරකනවා. එතකොට මෙන්න මේ කුරුම්බැට්ටිය නිරත වෙන්නේ වෘත්තාකාර චරිතයක. ඇයි ඒ බාහිර අක්ෂයක් වටානේ තමාගේ අක්ෂය වටා නෙමෙයි බාහිර අක්ෂය වටා තමයි ඒක කැරකෙන්නේ. ඊට පස්සේ මේ භ්‍රමණ චරිතය ගැන කතා කරද්දී තමාගේම අක්ෂය වටා කැරකීම නම් එතකොට කියන අපි භ්‍රමණ චරිතයක් කියලා. මෙන්න මේ රූම් පෙත්ත. මේ රූම් පෙත්ත මෙන්න මේ කියන තමාගේ මේ මැද තියෙන අක්ෂය වටා තමයි කැරකෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ රූම් පෙත්ත භ්‍රමණ චරිතය තමයි දක්වන්නේ. හැබැයි මෙතන කුරුම්බැට්ටිය තමාගේ අක්ෂය නෙමෙයි වෙනත් බාහිර අක්ෂයක් වටා තමයි කැරකෙන්නේ. එතකොට අපි කියනවා වෘත්ත චරිතය කියලා. ඔය ටික තමයි මුලින් අපිට කියන්න තියෙන්නේ. හරි. ඊළඟට අපි කතා කරමු මේ වෘත්ත චරිතයේදී වැදගත් වෙන රාශීන් ටිකක් ගැන. ඒ ටික අපි කියලා ඉන්න ඕනේ ඉස්සෙල්ලාම. හරි. එතකොට අපි දැන් කියවන්නේ දැන් මේ වෘත්ත චරිතයේ මේ පාඩම පටන් ගන්නේ මුලින්ම අර රාශි ටිකක් ගැන කියලා දෙන්න වෙනවා කියලානේ. එතකොට මම මේක කරන්නේ තියරි වන්තියකට වඩා රිවිෂන් එකක් විදිහට තමයි කරන්නේ. එතකොට වැල්වට අරන් වැඩි කතා කරන්නේ නැහැ. ඕනෙම ටික විතරයි කියන්නේ. අපිට සාමාන්‍ය තේරුම් කරලා දෙන විදිහට තමයි තේරුම් කරලා දෙන්නේ. මේ වැඩිපුර වැල්ලට අරන් කියන්න යන්නේ නැහැ. පොදු රිවිෂන් එකක් විදිහට තමයි මේක කරන්නේ. හරි. ඊට පස්සේ දැන් කෝණික විස්ථාපනය තමයි මම ගන්න පළවෙනි රාශිය. හරිද? දැන් වෘත්ත චරිතයනේ. හරිද? මෙන්න මේක කිසියම් වස්තුවක් වෘත්ත චරිතයක නිරත වෙනවා කියලා හිතන්නකෝ. වෘත්ත චරිතයක නිරත වෙනවා. හරිද? වෘත්ත චරිතයක නිරත වෙනවා. මේක තමයි ඒතකොට කේන්ද්‍රය. දැන් එතකොට මෙතන ලක්ෂයේ ඉඳන් මෙන්න මේ ලක්ෂයට යනවා කියලා හිතන්නකෝ. ඉතින් ඔන්න. ඒතර මේක කියමු A කියලා මේක කියමු B කියලා. එතකොට මෙතන ඉඳන් ඔන්න ඔහොම රවුම යනවා. රවුම ගිහින් එන්න. එතකොට මෙතන කේන්ද්‍රයේ ආපාතනය කරනවා නේද කෝණයක්. ඒ සිට දැන් මේ පුරුදු ඡාපයේ දිගේ යද්දි මෙහෙම වෘත්ත චරිතයේ නිරත වෙද්දී එනම් B වලට යද්දි මේ කිසියම් කෝණයක් මේ කේන්ද්‍රයේ ආපාතනය කරනවානේ නේ. අන්න ඒකට තමයි කියන්නේ කෝණික විස්ථාපනය කියලා. කෝණික විස්ථාපනය නේද? හරි. එතකොට කෝණික විස්ථාපනය අපිට අංශක වලින් මයින්නත් පුළුවන්, රේඩියන් වලින් මයින්නත් පුළුවන්. හරිද? කෝණික විස්ථාපනය කියන එක අංශක වලින් මයින්නත් පුළුවන්, රේඩියන් වලින් මයින්නත් පුළුවන්. SI ඒකකේ නම් රේඩියන්. අපි දැන් අංශකයි රේඩියන් අතරේ සම්බන්ධයකුත් ගොඩනගමු. 25. හරිද? 25. 25 කියලා කියන්නේ අංශක 360ට. තේරුණා? රේඩියන් වලින් හරිද? 25 රේඩියන්. හරිද? රේඩියන් වලින් 25 කියලා කියන්නේ අංශක 360. 360 කියන්නේ සම්පූර්ණ වෘත්තයක්. එතකොට රේඩියන් වලින් 5 කියන්නේ අංශක වලින් නම් කොච්චරද? අංශක 180ක්. අංශක 180ක්. එතකොට අපිට මෙතනින් තව සම්බන්ධයක් ගොඩනගන්න පුළුවන්. මොකක්ද සම්බන්ධය? අපි හරිද දැන් එක වටයක්. හරිද? එක වටයක්. එක වටයක් යනවා නම් හරිද? එක වටයක් යනවා නම් එතනදී කොච්චර රේඩියන් ප්‍රමාණයක් ගිහින් තියනවද? එක වටයක් නම් 25 නේද? ඔව්. එක වටයක් ගියා නම් 25. එතකොට වට දෙකක් නම් 4යි 5. වට තුනක් නම් 6යි 5. හරිද? එක වටයක් නම් කොච්චරද? රේඩියන් 25 ප්‍රමාණයක් තමයි ගිහින් තියෙන්නේ. කෝණික විස්ථාපනය 25. එතකොට එහෙමනම් එක වටයක් නම් 25 වට දෙකක් නම් මේක දෙකෙන් ගොඩ ගන්න ඕනේ. වට තුනක් නම් තුනෙන් ගොඩ ගන්න ඕනේ. එහෙමනම් වට n ප්‍රමාණයක් නම් වට n ප්‍රමාණයක් යද්දී ආපාතනය කරන කෝණය තමයි කොච්චරද? 2 5 වතාවක් n. තේරුණාද? එහෙනම් කෝණික විස්ථාපනය θ සමානයි 2 5 n කියලා අපිට සූත්‍රයක් ගන්නත් පුළුවන්. තේරුණානේ? එක වටයක් නම් ආපාතනය කරන කෝණය. එහෙම නැත්නම් කෝණික විස්ථාපනය 2 5. වට දෙකක් නම් 4යි 5. වට තුනක් නම් 6යි 5. හරිද? එක වටයක් නම් 2යි 5. එහෙනම් වට n ප්‍රමාණයක් නම් 2 5n. තේරුණානේ? කෝණික විස්ථාපනය 2 5n. ඒකත් එක සූත්‍රයක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි තව එකක් තියෙනවා S සමාන R කියලා. මේක මම එන විදිහ කියන්නේ නැහැ. හරි? S සමාන R. S කියන්නේ
චාප දිග r කියන්නේ මෙන්න මේ අරය θ කියන්නේ ආපතනය කරලා තියෙන කෝණය. නැත්නම් කෝණික විස්ථාපනය. එතකොට මේ මෙන්න මේ සමීකරණ දෙක මතක තියාගන්න කෝණික විස්ථාපනය කියන්නේ. හරි. එතකොට අපි ඊළඟට යනවා ඒ වගේ මේ සම්බන්ධිත මතක තියාගන්න රේඩියන් සහ අංශක අතර සම්බන්ධය. හරි. බලන්න 5 කියන්නේ 180යි 2y කියන්නේ 360යි. එතකොට මේ දෙක මතක තියාගන්න. හරි. ඊළඟට අපි යනවා කෝණික ප්‍රවේගයට. හරි. ඊට පස්සේ දැන් අපි යනවා කෝණික ප්‍රවේගය. දෙවෙනි මාතෘකාව නේද? ඔව්. කෝණික ප්‍රවේගය. ඒකට අපි කියනවා ඔමේගා කියලා. මේකට කියනවා ඔමේගා. හරි. කෝණික ප්‍රවේගයට කියනවා ඔමේගා කියලා. මේ කෝණික ප්‍රවේගය කියලා කියන්නේ අපි දන්න නිකම් ප්‍රවේගය වගේම තමයි. ඒ වගේ අර්ථකථනයක්ම තමයි තියෙන්නේ. කෝණික ප්‍රවේගය කියලා කියන්නේ කෝණික විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. මේ ඩෙල්ටා තීටා කියලා කියන්නේ කෝණික විස්ථාපනය වෙනස් වීම. හරිද? කෝණික විස්ථාපනය වෙනස් වීම. යට කාලයෙන් තමයි බෙදලා තියෙන්නේ. එතකොට කෝණික ප්‍රවේගය කියලා කියන්නේ කෝණික විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. උඩ කෝණික විස්ථාපනය මයින්නේ මොනවද? රේඩියන් වලින්. සම්මත ඒකකනේ. කාලය මයින්නේ තප්පර වලින්. එතකොට කෝණික ප්‍රවේගයේ SI ඒකකය තමයි තප්පරයට රේඩියන්. එතකොට මාන තමයි t මයිනස් නේ. හරි. එතකොට මේ කෝණික ප්‍රවේගයට දිශාවක් තියෙනවා. ඒ වගේම විශාලත්වයකුත් තියෙනවා. එතකොට දෛශිකයක් නේ. කෝණික ප්‍රවේගය කියන්නේ දෛශිකයක්. ඒ වගේම මේ කෝණික ප්‍රවේගයේ දිශාව මයින ක්‍රමයක් තියෙනවා. උදාහරණයක් විදිහට මෙන්න මේක තමයි සුරත කියන දකුණු අතනේ. මෙන්න බලන්න මෙන්න මේ ටික. මෙන්න මේ ඇඟිලි ටිකෙන් අපි කැරගෙන දිශාව පෙන්වුම් කරනවා නම් උදාහරණයක් විදිහට මෙන්න මේ ඇඟිලි හතර තියෙන්නේ. මේ ඇඟිලි හතරෙන් මෙන්න මේ විදිහට කැරකෙනවා නම් අන්න එහෙම කැරගෙන දිශාවක් තියෙනවා නම් මාපට ඇඟිල්ලේ තියෙන මේ ඉහළට තියෙන දිශාවෙන් තමයි මේ කෝණික ප්‍රවේගයේ දිශාව පෙන්වුම් කරන්නේ. උදාහරණයක් විදිහට මේ විදිහට කරගෙනවා කියන්නේ මේ විදිහට කරගෙන යනවා දිශාව උඩට. එතකොට අපි හිතමු මෙහෙම කරගෙන එකක් කියලා. උදාහරණයක් විදිහට බයික් එකේ ඇක්සලරේටර් අපි කරගනවා. මෙහෙම කරකද්දී එතකොට කොහටද තියෙන දිශාව? දිශාව මේ මහපට ඇඟිල්ලෙන් තමයි පෙන්වුම් කරන්නේ මෙන්න මෙහාට. මෙහාට තමයි තියෙන්නේ. හරි. මෙහාට තමයි ඒක කරකෙන්නේ. මෙහා තමයි දිශාව. මෙහාට කරුවොත් මෙන්න මෙහාට තමයි මේ දිශාව තියෙන කෝණික ප්‍රවේගයේ දිශාව. හරිනේ? හරි. කෝණික ප්‍රවේගය එතකොට මෙහෙමයි. කෝණික ප්‍රවේගයකට අපිට විලන්න පුළුවන් ඒකාකාර විදිහට කරගෙන වෘත්ත චලනයක් තියෙනවා. ඒ කියන්නේ ඒකාකාර කෝණික ප්‍රවේගයක නිරත වෙන වෘත්ත චලනයක් තියෙනවා. ඒ වගේම ඒකාකාර නොවන වෘත්ත චලිත ඒවත් තියෙනවා. හරි. එතකොට මේ දැන් ඩෙල්ටා තීටා ඒ කියන්නේ මේ කාලය සමග මේ කෝණික විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය සමානයි නම් කාලය සමග කෝණික විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය නියතයි නම් එතකොට තමයි කියන්නේ ඒකාකාර කෝණික ප්‍රවේගය. හරිනේ? හරි. කෝණික ප්‍රවේගය හරි. ඊට පස්සේ ඊළඟ මාතෘකාව තමයි ස්පර්ශීය ප්‍රවේගය. හරිද? දැන් බලන්නකො. මෙන්න මේක. හරිද? මේ තියෙන වෘත්තයන්නේ නේ. හිතන්න මෙන්න මෙතන අංශුවක් තියෙනවා කියලා. මෙන්න මේ වෘත්ත චලිතයේ නිරත වෙන අංශුවක් තමයි මෙතන තියෙන්නේ. හරිද? එතකොට මේ තියෙන්නේ කේන්ද්‍රය. හරි? එතකොට මෙන්න මෙහෙම රවුමක්. හරිද? මෙන්න මෙහාට. එහෙම චලිතයක් තමයි තියෙන්නේ. එහෙම වෘත්ත චලිතයක් තමයි මේක නිරත වෙන්නේ. මෙහාට වුණොම රවුමට කැරකෙනවා. හරිද? මෙන්න මේ අංශුව. එතකොට හරිද? අපි දන්නවා කෝණික ප්‍රවේගයේ මයින්නේ සුරත් නියමයෙන්. කෝණික ප්‍රවේගයේ දිශාව මයින්නේ සුරත් නියමයෙන් කියලා. එතකොට මෙහාට මේ කැරකෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට කැරකෙද්දී තලයේ තුලට මෙන්න මේ වයිට් බෝඩ් එක තලයේ තුලට තමයි කෝණික ප්‍රවේගයේ දිශාව තියෙන්නේ. කෝණික ප්‍රවේගයේ දිශාව තියෙන්නේ මේ වයිට් බෝඩ් එකේ තලයේ තුලට. හරිද? හරි. එතකොට මෙන්න මේ ස්පර්ශීය ප්‍රවේගය කියලා කියන්නේ දැන් මේකේ කෝණික ප්‍රවේගය තියෙනවනේ නේ. කෝණික ප්‍රවේගය තලයේ තුලට තියෙන්නේ. ඒ හේතුව නිසා දැන් මේක හිතන්න වෘත්ත චලිතයෙන් කොයි වෙලේ හරි මෙන්න මේ අංශුව බිඳ වැටුණා කියලා. ඒ කියන්නේ වෘත්ත චලිතයෙන් අයින් වෙනවා. හරිද? උදාහරණයක් විදිහට මෙතන කම්බියක් මෙතන ඇණයක් ගහලා හරි මෙතන ඇණයක් ගහලා මෙතනින් තන්තුවක් ඇදලා මෙතනින් මොකක් හරි බර වස්තුවක් එල්ලනවා. ඒක මෙන්න මේ විදිහට රවුමට කරගනවා. එතකොට කොයි වෙලේ හරි ඔයාලා මෙතනින් තන්තුව කැපුවොත් මේක කොහාටද විසි වෙන්නේ? මෙන්න මේ අංශුව විසි වෙන්නේ හරියට මෙන්න මේ ස්පර්ශයේ දිගේ. ඒ කියන්නේ මේ වෘත්තයකට ඇඳපු ස්පර්ශයේ දිගේ තමයි මේ අංශුව විසික් වෙලා යන්නේ. අන්න එතකොට අපිට කියන්න පුළුවන් මේ තියෙන්නේ මොකක්ද? එතන තියෙන ප්‍රවේගය ස්පර්ශීය ප්‍රවේගය. හරි? ස්පර්ශීය ප්‍රවේගය. අපි ඒකට සූත්‍රයක් ගමු. කොහොමද සූත්‍රයක් ගන්නේ? මෙහෙමයි. ඔයාලා දන්නවා දැන් S සමානයි R θ කියලා. එහෙම සූත්‍රයක් තියෙනවා කියලා මම කලින් කියලා දුන්නානේ මේ කෝණික විස්ථාපනයේදී. S සමානයි R θ. හරිද? අපි දැන් මේක කිසියම් කාලපාන්තරයකට එක්ක ගමු. හරිද? T
t කියන කාලය තුලදී හරිද වෙන්න මේ a කියන තැන ඉඳන් වෙන්න මේ b කියන තැනට යන්න මේ වෘත්ත චරිතයේදී මේ a කියන ස්ථානයේ ඉඳන් b කියන ස්ථානයට යද්දී හරි කිසියම් ඡාප ප්‍රමාණයක් ගත වෙනවනේ කියන්නේ ඡාපයක් යනවනේ එතකොට ඒකට ගත වෙන කාලය තමයි t හරිද මේ පැත්ත t වලින් බෙදුවොත් මේ පැත්තත් t වලින් බෙදන්න එනවා හරි එතකොට මෙතෙන්ට යද්දී කිසියම් කෝණයකුත් යනවනේ කෝණයකුත් යනවනේ කෝණයක් හැදෙනවනේ කියන්නේ කෝණ විස්ථාපනයක් සිදු වෙනවනේ එතකොට t ට බෙදීම t කෝණික විස්ථාපනයේ බෙදීම කාලය කියන්නේ මොකද්ද ඔමේගා නේද s බෙදීම t s කියන්නේ මොකද්ද මෙන්න මේ ඡාප දිග ඒක බෙදනවා t වලින් හරි එතකොට මේක මොකද්ද වෙන්නේ මෙතනින් එන ප්‍රවේගය මෙතනින් එනවා r එහෙමමයි මෙතන t ට බෙදීම t කියන්නේ ඔමේගා අන්න v සමානයි r ඔමේගා තේරෙනවද මේ v කියන්නේ ස්පර්ශීය ප්‍රවේගය මේ ඔමේගා කියලා කියන්නේ කෝණික ප්‍රවේගය කෝණික ප්‍රවේගය r ගෙන් rෙන් ගුණ කරොත් හරිද කෝණික ප්‍රවේගය rෙන් ගුණ කරොත් එනවා මොකද්ද ස්පර්ශීය ප්‍රවේගය හරි එතකොට මේකේ ඒකක තමයි මේකේ ඒකක හරිද මේකේ v වල ඒකක තමයි ms ඍණ එක හරිද ms ඍණ එක සාමාන්‍ය ප්‍රවේගයම තමයි හරි මේක රේඛීය ප්‍රවේගය කියලා කියනවා ස්පර්ශීය ප්‍රවේගය රේඛීය ප්‍රවේගය දෙකම එකයි හරි වැඩිම ඉස්සර ගන්න නැහැ ඉස්සල්ලාම මේ ටික අපි දැනගන්න ඕනේ ඒ ටික නිකම්ම කියලා දානවා හරි රිවිෂන් හින්දා ගොඩක් දුරට මේ ටික දන්නවා කියලා හිතනවා තේරුම් ගන්න ඕනේ නැහැ ඇත්ත කතාව එතකොට මට මේ කලින් කියන්න බැරුණා මේ දැන් අපිට ඕන නම් හරිද ස්පර්ශී ප්‍රවේගයේ දිශාව හොයාගන්න කොහොමද කරන්නේ දැන් මේ දින වෘත්ත චලිතය දැන් දන්නවනේ වෘත්තය යනවා වෘත්ත චලිතයේ නිරත වෙන්නේ කිසියම් මේ අංශුවක් උදාහරණයක් විදිහට දැන් මේ අංශුව මෙතන තියනවා කියලා හිතන්නකෝ එතකොට ඔයාලා කරන්න ඕනේ අන්න එතනදී හරිද එතන ඉඳන් අභිලම්බයක් අඳින්න මෙන්න මෙතෙන්ට කොතනින්ද සෝරි මේ වෙන මේ ඒ අංශුව තියෙන තැන කේන්දරයක් තියා කරලා මේ රේඛාවක් ගහන්න ඊට පස්සේ ඒකට ලම්බකයක් මෙන්න මේ වෘත්තයේ ස්පර්ශයේ දිගේ ගන්න. අඳින්න. ස්පර්ශයක් අඳින්න ලම්බකව. අන්න එතකොට තමයි එන්නේ ස්පර්ශී ප්‍රවේගයේ දිශාව. දැන් ඔයාලට මේක තේරෙනවා ඇති වෘත්ත චලිතයේදී හරිද ඒකාකාර ස්පර්ශී ප්‍රවේගයක් තිබ්බත් ඒ කියන්නේ ප්‍රවේගයේ විශාලත්වය නිරන්තරයෙන් සමාන වුණත් හරිද? ඒ කියන්නේ ඒකාකාර කෝණික ප්‍රවේගයක් තියෙන වෘත්ත චලිතය සලකන්නකෝ. අන්න එහෙම එකදී හරිද? අන්න එහෙම එකදී හරි එහෙම නොවන එකක් වුණත් අවුලක් නැහැ. හරිද? මේ ඒකාකාර ප්‍රවේගයක් තිබ්බ කියලා හිතන්නකෝ නිකමට. එතකොට මේ ප්‍රවේගයේ විශාලත්වයේ සෑම තැනකදීම දැන් මෙතනත් p මෙතනත් t. එහෙම තිබ්බට දිශාව බලන්න ස්පර්ශී ප්‍රවේගයේ දිශාව කියන එක නිරන්තරයෙන් වෙනස් වෙනවා. මෙතනදී මෙහාට, මෙතනදී මෙහාට, මෙතනදී නම් මෙහාට, මෙතනදී නම් මෙහාට. නිරන්තරයෙන් මේ ස්පර්ශී ප්‍රවේගයේ දිශාව කියන එක වෙනස් වෙනවා. හරිද? ඒක තේරුම් ගන්න ඕනේ. දැන් ඔයාලා දන්නවා ස්පර්ශී ප්‍රවේගයේ දිශාව හොයන්න කොහොමද මේ කෝණික ප්‍රවේගයේ දිශාව හොයන්නේ? සුරත් නියමයෙන්. කැරකෙන පැත්තට ඇඟිලි 4 දැම්මා. ඉතුරු ඇඟිලි මහපට ඇඟිල්ලෙන් එන්නේ මේ කෝණික ප්‍රවේගයේ දිශාව. එහෙනම් ඒ ටික හරි කියලා හිතනවා. එතකොට මේ v සමානයි r ඔමේගා කියන එකත් මතක තියාගන්න ඕනේ. හරි. එතකොට ඒක දන්නවා v සමානයි ms ඍණ එක. ඒක තේරෙනවනේ වෘත්ත චලිතයේ යෙදෙන ඕනෑම වස්තුවක කිසියම් මොහොතක රේඛීය ප්‍රවේගයේ ස්පර්ශී ප්‍රවේගය කියලා කියන්නේ මෙන්න මේකට. හරි. ඒක තියෙන්නේ මෙන්න මේ වෘත්තයකට ඇඳපු ස්පර්ශයේ දිගේ තමයි තියෙන්නේ. ඒ කිසියම් අවස්ථාවක වෘත්තයකට ඇඳපු ස්පර්ශයේ දිගේ තමයි ස්පර්ශී ප්‍රවේගය තියෙන්නේ. හරි. එතකොට දැන් මෙතන මේ මම මෙතන කියලා තියෙන්නේ දැනට අපි ඉගෙන ගත්ත මේ සමීකරණ ටික. මේ ටික මතක තියාගන්න. ඒ සමානයි r θ සමානයි 2πn මෙතන කියන්නේ වට ගන්නනේ. වට ගන්න කොතරම් වට ගන්නක් ගත වෙද්දී කොතරම් විස්ථාපනයක් සිදු කරලා තියෙනවා. ඔමේගා කියන එක ඊට v සමානයි r ඔමේගා මේ ටික මතක තියාගන්න. ඊට පස්සේ අපි යනවා අතරින් මාත්‍රිකාව ආවර්ත කාලය. ආවර්ත කාලය කියලා කියන්නේ වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවකට එක් වටයක් යන ගත වන කාලය. හරිද? කිසියම් වස්තුවකට වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවකට එක වටයක්, එක සම්පූර්ණ වටයක්. කෝණයේ වශයෙන් කිව්වොත් අංශක 360 රේඩියන් වලින් කිව්වොත් 2π ප්‍රමාණයක් යන්න කොතරම් කාල මේ ගත වන කාලය තමයි ආවර්ත කාලය කියන්නේ සම්පූර්ණ වටයක් යන ගත වන කාලය. හරි. අපි දන්නවා ඔමේගා සමානයි θ බෙදීම t නේ. ඩෙල්ටා θ දෙන t කියමු. හරි. සම්පූර්ණ වටයක් යන්න කොච්චර සම්පූර්ණ වටයක් යනවා කියන්නේ කොච්චර කෝණික විස්ථාපනයක් කරනවද සිදු කරනවද? රේඩියන් වලින් තමයි අපි ගන්නේ සාමාන්‍යයෙන් 2π. එතකොට t කියන්නේ එතකොට ගත වන කාලේ ආවර්ත කාලෙන්නේ. හරි. ඔමේගා සමානයි 2π බෙදීම t කියලා අපිට මෙතනින් සමීකරණයකුත් එනවා. ඒක අපි අනිත් පැත්තට හදාගමු නේ.
කරගමු. හරි. සම්පූර්ණ වටයක් කරන යද්දී 25 කියන කෝණය කරගෙනවා. ගතන කාලේ t. එතකොට t සමානයි 25 බෙදීම ඔමේගා ගිරෙනවා. හරි. එතකොට මේක තමයි ආවර්ත කාලයේ සූත්‍රය. ආවර්ත කාලයේ සූත්‍රය. හරි. තප්පර තමයි ඒක කියන්නේ ආවර්ත. මේක ඉතින් කයි කියලා දෙන්න දෙයක් නැහැ නේ. හරි මේගාව කතා කරමු මේ සංඛ්‍යාතය. සංඛ්‍යාතය. ඒකක කාලයකදී කරගෙන වට ගන්න. තේරෙනවනේ? ඒකක කාලයකදී කරගෙන වට ගන්න තමයි කියන්නේ සංඛ්‍යාතය කියන්නේ. සංඛ්‍යාතය. හරි ඒක චුට්ටයි. හරි. සංඛ්‍යාතය කියලා කියන්නේ මොකද්ද? ඒකක කාලයකදී කරගෙන වට ගන්න. එතකොට f කියලා කියන්නේ එක බෙදීම t. ඒකක කාලයකදී කරගෙන වට ගන්න. මේක මතක තියාගන්න. f සමානයි එක බෙදීම t. يعني නැත්නම් අපිට කියන්න පුළුවන් t සමානයි එක බෙදීම f කියලා. හරිනේ? හරි. ඒකෝ තමයි සංඛ්‍යාතය. මෙතනදී මතක තියාගන්න සංඛ්‍යාතය අපි සාමාන්‍යයෙන් මයින්නේ හර්ට්ස් වලින් නේද? හර්ට්ස් වලින් මයින්නත් පුළුවන්. මේක සම්මත ඒකක කියන තප්පරයට මේ කියන ඒකක දෙකෙන්ම පුළුවන්. ඊට අමතරව හරිද? මේ තප්පරයට කියන එකයි හර්ට්ස් කියන එකයි මේ දෙකම එකයි. හරි? ඒකේ සම්මතය මම හිතන්නේ තප්පරයට. ඔව් තප්පරයට තමයි. ඊට අමතරව දැන් ගණන් වලදී තව ඒකක දෙන්න පුළුවන්. මොනවාද? RPM කියලා එකක් දෙනවා. මේ RPM කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒක වෙනුවට ඕන නම් ඔයාලට දෙන්න පුළුවන්. RPM rounds per minute. ඒ කියන්නේ මිනිත්තුවට වට. හරි. මේකෙත් එහෙම තමයි කියන්නේ. මිනිත්තුවට වට. හරි. එතකොට එතන මතක තියාගන්න සංඛ්‍යාතයේ මායින්නේ හරිනම් තප්පරයට වටවලින්. හරි. තප්පර එකකට කොච්චර වට ප්‍රමාණයක් කැරකිලාද කියන එකනේ අර්ථය නේ. එතකොට තප්පරයට කියලා දාම මේ හර්ට්ස් වලින් හරි මෙහෙම තිබ්බනම් කිසිම අවුලක් නැහැ. හැබැයි ඔයාලට මේ සමීකරණ වලට ආදේශ කරද්දී තප්පරයට වටවලින් තමයි කියන්න ඕනේ. හැබැයි මෙතන දුන්න ඔයාලට ගාණි දුන්නොත් rounds per minute වලින්. ඒ කියන්නේ මිනිත්තුවට වට වලින් දුන්නොත් ඔයාලට ඒක තප්පරයට වට වලට හරව ගන්න වෙනවා. හරිද? rounds per minute වලින් දුන්නොත් තප්පරයට වට වලින් හදා ගන්න වෙනවා. ඒ කියන්නේ RPS වලින් හදා ගන්න වෙනවා. හරි? RPS වලින් හදා ගන්න වෙනවා. තේරෙනවද? හරි. උදාහරණයක් විදිහට මෙහෙම. උදාහරණයක් විදිහට 120යි RPM වගේ RPS වල කොහොමද හරවගන්නේ? මේ 120යි RPM කියන්නේ මොකද්ද? මිනිත්තුවට වටනේ. මිනිත්තුවට වට. ඒ කියන්නේ එක මිනිත්තුවකදී මිනිත්තුවක් කියන්නේ තප්පර 60න්නේ. එහෙනම් තප්පර 60කදී කැරගෙනවලු වට 120ක්. එහෙනම් තප්පර එකකදී කොච්චරද වට කියලා හොයන්නේ? n. එතකොට n සමානයි 120 බෙදීම 60. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? RPM වගේ RPS වගේ බවට මිනිත්තුවට වට කියන අගේ තප්පරයට වට වලින් හොයන්න එන්න මේ 120 කියන එක මෙන්න මේ දෙකේ නාගේ 60න් බෙදන්න වෙනවා. 60න් බෙදන්න වෙනවා. අන්න එතකොට එනවා කීයක් කියලා? සමානයි 2යි RPS. එහෙම නැත්නම් හර්ට්ස්. එහෙම නැත්නම් තප්පරයට. හරි? තප්පරයට වට 2යි කියලා තමයි එන්නේ. එහෙනම් ওই දෙක අතර මේ ඒකක මේවා පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්න ඕන RPS RPM ඒක පරිවර්තනය කරන්න පුළුවන් වෙනවා. දැන් සූත්‍රයට ආදේශ කරද්දී තප්පරයට වට හර්ට්ස් මේ තප්පරයට එහෙම නැත්නම් හර්ට්ස් වලින් නැත්නම් RPS වලින් තමයි තියන්න ඕනේ. මෙහෙම තිබ්බොත් අපි ඒක හරව ගන්න වෙනවා. හරි එහෙනම් ඒ ටිකක් තේරෙනවා කියලා හිතනවා. ඊට පස්සේ අපි යන්න ඕනේ ත්වරණය වලට. හරි ත්වරණ තුනක් ගැන කතා කරන්න තියෙනවා මෙතනදී. මට එකක් අමතක වුණා. මේ දැන් මේ සූත්‍රය ගන්නකො. t සමානයි 25 බෙදීම ඔමේගා. ඕක ආවේ කොහොමද? ඕක ආවේ මෙහෙමනේ. ඔමේගා සමානයි 25 බෙදීම t වලින්නේ. හරි. දැන් මෙතන තියෙන්නේ එකයට t නේ. එකයට t කියන්නේ කාටද? සංඛ්‍යාතයට f ට. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඔමේගා සමානයි 25 f කියලා. මෙන්න මේකට වඩා මේක මතක තියාගන්න ලේසි. හරිද? එහෙනම් මේක මතක තියාගන්න ඕනේ නැහැ. මෙන්න මේක මතක තියාගන්න. ඔමේගා සමානයි 25f. එතකොට ඔයාලට හොයන්න උනොත් ආවර්ත කාලය කියන්නේ මොකක්ද කියලා. ඒතර ඔයාලා ඉස්සෙල්ලාම මේ f හොයාගන්න. හරි? නැත්තම් f තියෙන තැනට එකයට t දාගන්න. අපි දන්නවනේ සංඛ්‍යාතයේ පරස්පරය තමයි ආවර්ත කාලය කියලා. එහෙම නැත්තම් ආවර්ත කාලයේ පරස්පරය තමයි සංඛ්‍යාතය කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ සමීකරණය මතක තියාගත්තොත් ඔයාලට මේක දැන් මේක පොඩ්ඩක් එකයට කැලලකුත් තියෙනවා. යටනදී ඒක මතක තියාගන්න අමාරුයි. මේක ඊට වඩා ලේසි. ඔමේගා සමානයි 25f.
හරි එකෙන් ගන්න පුළුවන්. හරි එහෙනම් හරි. හරි. තොරණ මේ වෘත්ත චරිතයේදී තොරණ තුනක් ගැන අපිට කතා කරන්න තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි කෝණික තොරණය කියන එක. හරි. කෝණික තොරණය කියලා කියන්නේ කෝණික ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. හරිද? කෝණික ප්‍රවේගයේ මෙතින් කෝණික ප්‍රවේග වෙනස බෙදීම කාර්යය. කෝණික ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි කියලා කියන්නේ කෝණික තොරණය කියලා. ඔමේගා. ඔමේගා මයින් මොකද්ද? රැඩ් s ඍණ 1 වලින්. ඒක ආයෙත් කාලෙන් බෙදුවොත් තපර වලින් බෙදුවොත් රැඩ් s ඍණ 2 කියන ඒකක. මේ කෝණික තොරණය කියන එක දෛශිකයක්. එතකොට මේ කෝණික තොරණයේ විශාලත්වය අපිට මෙහෙම මේ සමීකරණයෙන් ගන්න පුළුවන්. එතකොට දිශාව එන්නේ කෝණික තොරණයේ දිශාව කියලා කියන්නේ කෝණික ප්‍රවේගයේ වෙනස් වීමේ දිශාවට. තේරුණා? කෝණික ප්‍රවේගයේ වෙනස් වීමේ දිශාවේ තමයි මේ කෝණික තොරණයේ දිශාව කියලා කියන්නේ. හරිද? ඒ වගේම මේ කෝණික තොරණයේදී හරිද? මේ කෝණික තොරණයේදී ඔමේගා නියත කෝණික තොරණයක් නම්. තේරුණාද? ඉතින් චුට්ටක් ඔමේගා නියත වෘත්ත චරිතයක් නම්. ඔමේගා නියතයි කියලා කියන්නේ මොකද්ද? සෑම කාලයකදීම එකම කෝණික ප්‍රවේගයෙන් යන්නේ. උදාහරණයක් විදිහට 10යි රැඩ් s ඍණ 1. පළවෙනි තත්පරේ ගත්තා කෝණික ප්‍රවේගය 10යි රැඩ් s ඍණ 1. ඊට පස්සේ තත්පර 15කින් හරි 10කින් හරි ඒත් බැලුවා කෝණික ප්‍රවේගය 10යි රැඩ් s ඍණ 1. එතකොට එහෙම එකට කියනවා ඒකාකාර කෝණික ප්‍රවේගයක් කියලා. එකම කෝණික ප්‍රවේගයකින් නිරත වෙන වෘත්ත චරිතයක්. හරි? අන්න එහෙම එකදී දැන් ඔමේගා නියතයි. ඔමේගා වෙනසක් නැහැ. එක ආකාරයෙන් යන්නේ. එතකොට ඔමේගා වෙනසක් තියෙනවා. කිසියම් කාල පාන්තරයක් අපි සලකුවාම ඒ දෙක අතර ඔමේගාගේ වෙනස් වීමක් තිබිලා තියෙනවද? නැහැ. ඩෙල්ටා ඔමේගා එතකොට බිඳුවයි. එහෙනම් ඩෙල්ටා ඔමේගා බිඳුවයි කියලා කියන්නේ කෝණික ප්‍රවේගයේ බිඳුවයි. හොනම් හොඳට මතක තියාගන්න ඒකාකාර වෘත්ත චරිතයකදී. ඒකාකාර වෘත්ත චරිතය කියන්නේ මොකද්ද? ඔමේගා ඒකාකාර. කියන්නේ ඔමේගා නියත. හරි? කෝණික ප්‍රවේගයේ නියත. ඒ වගේකට කියන අපිට ඒකාකාර වෘත්ත චරිතය. ඒකාකාර වෘත්ත චරිතයකදී කෝණික තොරණය බිඳුවයි. එහෙනම් කෝණික තොරණයක් තියෙන්න නම් ඒකාකාර නොවන වෘත්ත චරිතයක නිරත වෙන්න ඕනේ. තේරුණානේ? හරි. එතකොට ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ කෝණික තොරණය ගැන. ඊළඟට අපි යනවා ස්පර්ශීය තොරණය. ඊළඟ කතාව තමයි කියන්නේ ස්පර්ශීය තොරණය. ඊළඟ තොරණය. හරි. ස්පර්ශීය තොරණය. ස්පර්ශීය තොරණය කියලා කියන්නේ ස්පර්ශීය ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ස්පර්ශීය ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ කිසියම් t කාලයකදී ස්පර්ශීය ප්‍රවේගය වෙනස් වෙලා තියෙන ඒක නේ. t කාලයකදී වෙනස් වෙලා තියෙන ප්‍රමාණය මේ ස්පර්ශීය ප්‍රවේගය. එතකොට අපි දන්නවා ස්පර්ශීය ප්‍රවේගයම ඉන්නේ ms ඍණ එකෙන්. ඕමද අපි දන්න රේඛීය ප්‍රවේගයම තමයි තියෙන්නේ. කියන්නේ රේඛීය තොරණය කියලා කියන්නත් පුළුවන්. ඒක බෙදනවා කාලයෙන්. කාලය ආයෙත් තප්පරෙන් එතන ms ඍණ 2 කියනවා. හරිද? එහෙනම් අපි දන්නවා කෝණික තොරණයේ ඒකකය උනේ තප්පර වර්ගයට රේඩියන්. මේකෙදී තප්පර වර්ගයට මීටර් නේ. හරි. මේක කෝණික තොරණය. මේක ස්පර්ශීය තොරණය. ස්පර්ශීය තොරණය කියන එක දන්නවනේ. ස්පර්ශීය ප්‍රවේගය කියන්නේ මේ වෘත්තයක් ඇන්දොත් ඒක මෙයා මෙන්න මෙතනදී කිසියම් වස්තුවක් වෘත්ත චලිතයෙන් මෙතන කිසියම් මොහොතක වස්තුව තියෙන මෙතන. ඒකට අපි ගන්නවා ස්පර්ශයක් වෘත්තයේ දිගේ. හරි. එතකොට වෙන දිශාව. මේ පැත්තට කැරගෙන ගන්න වෙන දිශාව. මේ තියෙන්නේ ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව. ඊට t කාලයකට පස්සේ අංශුව මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. එතකොට ස්පර්ශීය ප්‍රවේගය වෙන වෙනවා. එහෙනම් ඔයාලට තේරෙනවනේ. ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව නිරන්තරයෙන් වෙනස් වෙනවා නේ. නිරන්තරයෙන් වෙනස් වෙලා තියෙනවා. හරි. ඒ වගේම දැන් ඔයාලට දෙයක් කියන්න තියෙනවා. එතකොට හරිනේ නේ. ස්පර්ශීය ප්‍රවේගයේ මේ ප්‍රවේගය වෙනස් වීමේ දිශාවනේ. හරි. මතක කරගන්න ඕනේ ස්පර්ශීය තොරණය කියලා කියන්නේ ස්පර්ශීය ප්‍රවේගයේ විශාලත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාවයෙන්. ස්පර්ශීය ප්‍රවේගයේ විශාලත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි කියන්නේ ස්පර්ශීය තොරණය කියලා. හරි. දිශාව අපිට පේනවා නිරන්තරයෙන් වෙනස් වෙනවා කියන්නේ. එහෙනම් ස්පර්ශීය තොරණය කියලා කියන්නේ ස්පර්ශීය ප්‍රවේගයේ විශාලත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. අපි දැන් වලට වැදගත් සමීකරණයක් හදාගන්න යන්නේ. කොහොමද හදාගන්නේ? අපි දන්නවා හරි. අපි දන්නවා v සමානයි r ඔමේගා කියලා. v සමානයි r ඔමේගා කියලා අපි දන්නවා. ඒක අපි දෙපැත්තම කාලයෙන් බෙදුවා. දෙපැත්තම කාලයෙන් බෙදුවා. v බෙදීම t කියන්නේ අපි දන්නවනේ. ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ ත්වරණය, රේඛීය ත්වරණය. මේ කාරණේම ලිව්වා. ඔමේගා බෙදීම t. ඒ කියන්නේ කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අපි කියනවා ඇල්ෆා කියලා. කෝණික ත්වරණයනේ. එහෙනම් ස්පර්ශීය ත්වරණය සහ කෝණික ත්වරණය අතර සම්බන්ධය තමයි a සමානයි r ඇල්ෆා. එහෙනම් කෝණික ත්වරණය අරයෙන් වැඩි කරොත් අපිට එන්නේ ස්පර්ශීය ත්වරණය. ස්පර්ශීය ත්වරණය. දැන් මෙතනදත් මට ඔයාලට දෙයක් කියන්න ඕනේ. මොකද්ද තමයි මතක් කරගන්න කලින් එකෙත් කිව්වා
ඒකාකාර වෘත්ත චලිතයකදී ඒකාකාර වෘත්ත චලිතයක් කියලා කියන්නේ ඔමේගා නියත. ඒ කියන්නේ ඔමේගා නියත වෘත්ත චලිතයක්. එතකොට කිසියම් කාලයක් ගත්තොත් ඒ කාලය අතරතුර ඔමේගා වෙනසක් ඇති වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ ඒකාකාර වෘත්ත චලිතයකදී ඇල්ෆා බිඳුවයි. ඒ කියන්නේ කෝණික ත්වරණය බිඳුවයි කියන එක. මම ඒ කාලේ කිව්වනේ. එහෙනම් හොඳට මතක තියාගන්න ඇල්ෆා බිඳුව වෙන අවස්ථාවක අනිවාර්යෙන් ස්පර්ශීය ත්වරණයත් බිඳුවයි. තේරුණානේ? ඇල්ෆා බිඳුව වෙන අවස්ථාවක ස්පර්ශීය ත්වරණයත් අනිවාර්යෙන් බිඳුවයි. එහෙනම් හොඳට මතක තියාගන්න ඒකාකාර වෘත්ත චලිතයකදී කෝණික ත්වරණයක් බිඳුවයි. ඒ වගේම ස්පර්ශීය ත්වරණයක් බිඳුවයි. එහෙනම් ඒකාකාර වෘත්ත චලිතවල කෝණික ත්වරණයකුත් නැහැ, ස්පර්ශීය ත්වරණයකුත් නැහැ. හරි. අපි ඊළඟ දෙයකට යන්න හදන්නේ. මොකක්ද ඊළඟ ත්වරණයට අපි කියන්නේ? කේන්ද්‍රාභිසාරී ත්වරණයවත් අරීය ත්වරණය. හරි. කේන්ද්‍රාභිසාරී ත්වරණයවත් අරීය ත්වරණය. අපි බලමු දැන් මේ කේන්ද්‍රාභිසාරී ත්වරණයවත් අරීය ත්වරණය කියන්නේ මොකක්ද කියලා. මේ තමයි කේන්ද්‍රය. මෙතන අංශුවක් තියෙනවා. මේක මෙන්න මේ අතට භ්‍රමණය වන වෘත්ත චලිතයක තමයි නිරත වෙන්නේ. මේ එක මොහොතකදී A කියන ස්ථානයේ අංශුව තියෙනවා. ඊළඟ මොහොතේ B කියන ස්ථානයේ ඒ අංශුව තියෙනවා. එතකොට හිතන්න මේක උදාහරණයක් විදිහට හිතමු මේක ඒකාකාර වෘත්ත චලිතයක් කියලා. ඒ කියන්නේ මේකේ හැම වෙලේම ඔමේගා නියතයි. ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් තමයි මේ අංශුව කැරකෙන්නේ. එතකොට අපි දන්නවා එතකොට ඔමේගා නියතයි නම් කෝණික ප්‍රවේගයේ විශාලත්වය මේ ස්පර්ශීය ප්‍රවේගයේ විශාලත්වයක් නියතයි කියලා. ඇයි ඒ? v සමානයි r ඔමේගා වලට අනුව ඔමේගා නියතයි. කොහොමද r කොහොමද නියතයි වෘත්තේ? එතකොට v නියත වෙන්න බෑ. එහෙනම් අපි දන්නවා මෙන්න මේ v ගේ විශාලත්වය මේ සෑම ස්ථානයකදීම එක හා සමානයි. හැබැයි හොඳට මතක තියාගන්න මේ ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව මේ සෑම අවස්ථාවකදීම වෙනස් වෙලා තියෙනවා. A කියන ස්ථානයේදී පල්ලෙහාට, B කියන ස්ථානයේදී මෙහාට, මේ කියන ස්ථානයේදී මෙහාට. ඔහොම සෑම අවස්ථාවකදීම මේ ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව වෙනස් වෙලා තියෙනවා. අන්න ඒ හින්දා කේන්ද්‍රාභිසාරී ත්වරණය කියලා කියන්නේ ස්පර්ශීය ප්‍රවේගයේ දිශා වෙනස් වීම නිසා තමයි මෙන්න මේ හටගන ත්වරණයට. තේරෙනවද? ස්පර්ශීය ප්‍රවේගයේ දිශා වෙනස් වීම නිසා. හරිද? නෑ ඒකාකාර කෝණික මේ ඒකාකාර වෘත්ත චලිතයකදී නෙමෙයි විශාලත්වය වෙනස් වෙන්නේ නැත්තේ. හරි? එහෙම නැති එකදී නම් විශාලත්වය වෙනස් වෙනවා කොහොමද? එහෙනම් ප්‍රධාන වශයෙන් මෙන්න මේ ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව පදනම් කරගෙන තමයි මෙන්න මේ කේන්ද්‍රාභිසාරී ත්වරණය කියන එක මේ හැදෙන්නේ. කොහොමද මේ මොකද්ද? ඒකාකාර නොවන, ඒ කියන්නේ ඔමේගා නියත නොවන මේ වෘත්ත චලිතයකදී කොහොමද දිශාවක් වෙනස් වෙනවා. හරි? එහෙම ඒකත් බලපන්. හැබැයි මෙතනදී දිශාව පදනම් කරගෙන තමයි විශාල මේ ප්‍රධාන වශයෙන් දිශාව පදනම් කරගෙන තමයි මේ කේන්ද්‍රාභිසාරී ත්වරණයක මේක අර්ථ දක්වන විදිහට මම ලියාගෙන තියෙනවා. කේන්ද්‍රයේ දෙසට මෙහෙමයි. විශාලත්වයේ නියතුවත් දිශාව වෙනස් වීම හේතුවෙන් කේන්ද්‍රයේ දෙසට හරිද? විශාලත්වයේ නියත වුවත් දිශා වෙනස් වීම නිසා හරි කේන්ද්‍රයේ දෙසට හට ගන්නා ත්වරණය කේන්ද්‍රාභිසාරී ත්වරණය කියලා කියනවා. දැන් මේකේ දිශාව වෙනස් වීම තියෙන්නේ කේන්ද්‍රයේ දෙසටද කියලා කොහොමද හොයාගන්නේ? මෙන්න මෙහෙම හොයාගන්නේ. අර දෛශික පාඩමේ මුලින් තියෙන දෛශික පාඩමේ බල සමාන්තර ආශ්‍රමයේනේ මට මතක විදිහට එහෙම. දැන් බලන්නකෝ මේක A ලක්ෂය B ලක්ෂය. මෙන්න මේක දැන් ප්‍රවේගයෙන් දෛශිකන්නේ. ගහමුකෝ මෙහෙම. A කියන ස්ථානයේදී මෙහෙම තියෙන්නේ. B කියන ස්ථානයේ තියෙන්නේ මෙහාට තියෙන්නේ. A කියන ස්ථානයේදී මෙහාට, B කියන ස්ථානයේදී මෙහාට. එහෙනම් මේකේ සංප්‍රයුක්තය කොහොමද එන්නේ? සංප්‍රයුක්තය එන්නේ ආරම්භක තැන ඉඳන් අවසන් තැනට ය아가න තැන. ඔන්න සංප්‍රයුක්තය. එතකොට අන්තරය කොහාටද එන්නේ? එහෙම නැත්නම් වෙනස එන්නේ වෙන්න මෙහෙම තමයි වෙනස එන්නේ. තේරෙනවද? එහෙනම් වෙනස කොහාටද මෙතන ඇත්තටම තිබිලා තියෙන්නේ? කේන්ද්‍රයේ දිශට. මෙතනක් තිබ්බනම් මෙතන මෙහෙම එකක් තිබ්බ කියලා. දැන් මෙතන ලක්ෂයක් තිබ්බනම් මෙහාටනේ ප්‍රවේගය තියෙන්නේ. මෙතන ලක්ෂයක් තිබ්බනම් මෙතනනේ ප්‍රවේගය තියෙන්නේ. විශාලත්වය නම් ඔන්න. එතකොට මොකක්ද මේ? ඒ විශාලත්වයනේ. එතකොට මේක ලං කරන්න ළඟින් පුළුවන් නේද? ඔන්න විශාලත්වය නම් අන්තරය නම් මෙන්න මෙහාට. එතකොට එතනදිත් තේරෙනවා කොහටද තිබිලා තියෙන්නේ? කේන්ද්‍රයේ දෙසට. එහෙනම් හොඳට මතක තියාගන්න මෙන්න මේ කේන්ද්‍රාභිසාරී ත්වරණය කියලා හැදෙන්නේ ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව වෙනස් වීම නිසා තමයි මෙන්න මේ කේන්ද්‍රාභිසාරී ත්වරණය කියන එක හටගන්නේ. එතකොට
මේක කොහාටද නිරන්තරයෙන් තියෙන්නේ කේන්ද්‍රය දෙසට ඉලක්ක කරගෙන තමයි මෙන්න මේ කේන්ද්‍රාභිසාරී තොරණේ තියෙන්නේ. A ලක්ෂයේදී තියෙන්නේ කේන්ද්‍රය ඉලක්ක කරගෙන මෙන්න මෙහෙම තමයි දිශාව තියෙන්නේ. B ලක්ෂයේදී තියෙන්නේ කේන්ද්‍රය ඉලක්ක කරගෙන මෙහාට. තේරෙනවද? මෙතනදී මෙහාට. එහෙනම් කේන්ද්‍රාභිසාරී තොරණේ කියන්නේ ඔන්න ඔකට. එතකොට මේකට සමීකරණ ටිකක් තියෙනවා. හරි. හොයන්න සමීකරණ. AR නේ. අරිය තොරණය කියලා කියන්නේ මේකට. මේක අපි මෙහෙමයි B ඔමෙගා. AR සමාන B ඔමෙගා. මේ වගේම අපිට ඕන ලියන්න පුළුවන් B කියන එක R ඔමෙගානේ. B කියන්නේ R ඔමෙගානේ. එහෙනම් R ඔමෙගා වර්ගය කියලා ලියන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් B වර්ගය බෙදීම R කියලා. ඔන්න ඔය තුනම හරියනවා. හරිද? අපිට කිසියම් අවස්ථාවක කේන්ද්‍රාභිසාරී තොරණය හොයන්න උනොත් AR සමානයි B ඔමෙගා නැත්නම් R ඔමෙගා වර්ගය නැත්නම් B වර්ගය බෙදීම R කියලා ගන්න පුළුවන්. හරිද? එහෙනම් ඔන්න ඔය සමීකරණ ටික ඔක්කොම මතක තියාගන්න වෙනවා. හරි? හරිනේ? හරි. ඒ වගේම අයපාරම මම කියනවා ඒකාකාර වෘත්ත චලිතය නිරත වන විට විශේෂයෙන්ම ඒකාකාර වෘත්ත චලිතයකදී තියෙන්නේ එකම එක තොරණයයි. ඒ මොකද්ද? මෙන්න මේ කේන්ද්‍රාභිසාරී තොරණය කියන එක විතරයි. මේක ඒකාකාර වෘත්ත චලිතයේදී අනිවාර්යෙන් ශූන්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් කේන්ද්‍රාභිසාරී තොරණය කියන එක තියෙනවා. ඒ වගේම ඒකාකාර නොවන එකයි. හරි? ඒකාකාර වන එකයි එහෙම නැත්නම් ඒකාකාර නොවන එකයි. ඔය කියන අවස්ථා දෙකේදීම මෙන්න මේ AR එහෙම නැත්නම් කේන්ද්‍රාභිසාරී තොරණය කියන එක ශූන්‍ය වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම තියෙනවා. හරි? කිසියම් වගයක් තියෙන එකක්. හැබැයි කෝණික තොරණයයි ස්පර්ශීය තොරණය කියන එක පවතින්නේ ඒකාකාර නොවන වෘත්ත චලිත සඳහා පමණයි. ඒකාකාර වෘත්ත චලිතවලදී මෙන්න මේ දෙක නැහැ. ඒ වගේ මේක ඒකක එන්නේ ms ඍණ 1. sorry ms ඍණ 2. මේක එකම තමයි. හරි? රේඛීය තොරණයේ මේ ඒකකම තමයි. හරිනේ? හරි. ඒ වගේම තව එකක් කියන්න ඕනේ. හරි. එතකොට අපි දැන් සම්ප්‍රයුක්ත තොරණයක් ගැන අහුවොත් හරිද? සම්ප්‍රයුක්ත තොරණයක් ගැන අහුවොත් අපිට මෙහෙම කියන්න පුළුවන් සමීකරණයක් විදිහට A සමානයි A වර්ගයේ ස්පර්ශීය තොරණයේ වර්ගය ධන AR. AR කියන්නේ මොකද්ද? කේන්ද්‍රාභිසාරී තොරණයේ වර්ගයේ වර්ගමූලය. ඒක තමයි සම්ප්‍රයුක්ත තොරණය කියන එක එන්නේ. ඇයි එහෙම කියන්නේ? හොඳට මතක තියාගන්න. මේ දෙක කොහොමද ලම්බකයි කියලා දන්නවනේ. හරි? ස්පර්ශීය තොරණයේ තියලා තියෙන්නේ ස්පර්ශය දිගේ. කේන්ද්‍රාභිසාරී තොරණයේ තියෙන්නේ මේ කේන්ද්‍රය ඉලක්ක කරගෙන. එතකොට මෙතන ලම්බකයන් හැදෙන්නේ. ඒක දන්නවනේ. එතකොට අපි එහෙම මේක සම්ප්‍රයුක්ත වෙන්නේ මෙන්න මෙහෙම. දන්නවනේ ඒක? දෛශිකව ඉගෙන ගන්න තියෙන්නේ. මේක එකක ms ශ්‍රේණි එකම තමයි. sorry ms ශ්‍රේණි දෙකම තමයි. දැන් වලට ප්‍රශ්නයක් එන්න ඇති කෝණික තොරණේ මේ මේක ගණිතයක් තියෙනවා. කෝණික තොරණේ දැන් මේ වස්තුව කරගෙන කෝණික තොරණයෙන් තමයි දෙන්නේ. හරි කෝණික තොරණයෙන් තමයි. එතකොට කෝණික තොරණයේ දිශාව තියෙන්නේ කෝණික ප්‍රවේගය වෙනස් වීමේ දිශාවෙන්. හරි ඒක මේකට අදාළ කරගන්නේ නැහැ. මේ මොකද දැන් කෝණික තොරණයේ ඒකක ගන්නකො තප්පර වර්ගයට රේඩියන්. ඒකත් එක්ක මේ ms ශ්‍රේණි දෙක තියෙන මේ තොරණ දෙක ගලප ගන්න බෑනේ. මම තේරෙනවනේ. සම්ප්‍රයුක්ත තොරණය හොත් මෙන්න මේ සූත්‍රය තමයි මතක තියාගන්න ඕනේ. එහෙනම් දැන් සූත්‍ර ටික ඔක්කොම කොළවල ලියාගෙන ඒ ටික මතක තියාගන්න ඕනේ. හරි. මේක වලට දැන් අපිට කාරණා දෙකක් කියන්න තියෙනවා. හරි ඉක්මනට කෙටියම කියලා දාන්න. මොකද වීඩියෝ ගොඩක් දිග වුණා. කේන්ද්‍රාභිසාරී තොරණය ගැන කතා කරද්දී කේන්ද්‍රාභිසාරී බලයක් ගැන කතා කරන්නත් තියෙනවා.